දවසක් ඔබ සියලු දෙනාට අද ඔබ එකතු වෙලා ඉන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම් කොටස් වල තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අපි ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රොනික වල පළවෙනි වීඩියෝ එක දියෝඩ් වීඩියෝ එක සාකච්ඡා කරා. ඉලෙක්ට්‍රොනික වල දෙවෙනි වීඩියෝ එක එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර් වල පළවෙනි වීඩියෝ එක. ඒක අපි සාකච්ඡා කරා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා මේක බලන්න. මොකද නැත්නම් සමහර කරුණු අපිට අවශ්‍ය වෙනවා මේ වීඩියෝ එක තේරුම් ගන්න. එහෙමනම් අපි අපේ වීඩියෝ එකේ අදට කටයුතු සඳහා යමු. අපි දන්නවා දියෝඩයක් ගත්තාම ඒක පවතින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවානේ. පෙර නැඹුරු අවස්ථාව සහ පසු නැඹුරු අවස්ථාව. ඒතර දියෝඩයක පැවතුම් අවස්ථා දෙකයි. එක්ක පෙර නැඹුරු ආකාරය එහෙම නැත්නම් පසු නැඹුරු ආකාරය. එතකොට ට්‍රාන්සිස්ටර් එකක් ගත්තා අපි දන්නවනේ අග්‍ර තුනක් තියෙනවා. ලාක්ෂණික වක්‍රය ගත්තාම අපිට පෙවුනා මේ වගේ කපාහැරි අවස්ථාව, ක්‍රියාකාරී අවස්ථාව සහ සංතෘප්ත අවස්ථාව කියලා ප්‍රධාන ට්‍රාන්සිස්ටර් එකක් පවතින පුළුවන් අවස්ථා තුනක් තිබුණා. අන්නේ අවස්ථා තුනෙන් එකකට ට්‍රාන්සිස්ටර් එකක් පත් කර ගැනීමට අපි කියනවා ට්‍රාන්සිස්ටර් එකක් නැඹුරු කරනවා කියලා. ඒතර අපි සංඥා වර්ධනය කරන ක්‍රියාවලියකදී සංඥා වර්ධනයේදී කරන්න ඕනේ ලබා දෙන තරංගය. එහෙම නැත්නම් ලබා දෙන සංඥාවට විකෘතිය වීමකින් තොරව වර්ධනය කරන්න නම් අපි ට්‍රාන්සිස්ටරයේ මේ රේඛීය ප්‍රදේශය තුල පවත්ව ගන්න ඕනේ. හැබැයි අපි ස්විච් එකක් ලෙස ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරනවා නම් කපාහැරි අවස්ථාව සහ සංතෘප්ත අවස්ථාවට කෙලිම මාරු කරන්න ඕනේ. එතකොට කපාහැරි අවස්ථාව ස්විච් එක ඔෆ් කියන අවස්ථාව සංතෘප්ත අවස්ථාවේ ස්විච් එක ඔන් කියන අවස්ථාවට පත් කරගන්න පුළුවන්. වර්ධක ක්‍රියාවලියේදී අපි මේක ක්‍රියාකාරී ප්‍රදේශය තුල පවත්ව ගන්න වග බලා ගන්න ඕනේ. හිතන්න පොදු විමෝචක වින්‍යාසය යටතේ තියෙන NPN ට්‍රාන්සිස්ටර් එකක්. මේ අග්‍ර දෙක ප්‍රධාන අග්‍ර. මේ ප්‍රධාන අග්‍ර වලට මම V input voltage එකක් දෙනවා. කාලයත් එක්ක මේ වගේ විචලනය වෙනවා. මේක හිතන්න හිතා කුඩා වෝල්ටීයතාවයක්. මිලි වෝල්ට් ප්‍රමාණයක වෝල්ටීයතාවයක්. ප්‍රධාන ලාක්ෂණික වක්‍ර ඊට සාපේක්ෂව B ත් එක්ක ඇඳෙනවා. IB විචලනය වෙනවා. මේ වගේ. සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයෙන් තිබුණා මේ විදිහට. එතකොට මේ කුඩා V input අගයක් නිසා මෙන්න මේ VB අගය කුඩා අගයක තියෙනවා. VB කුඩා අගයක පැවතීම නිසා ලැබෙන IB ප්‍රමාණය කුඩයි. ඒකට IB කුඩා අගයක් ලැබෙන නිසා IC ප්‍රමාණය කුඩයි. එතකොට මේ ක්‍රියාවලියේදී සංඥා වර්ධනයක් සිද්ධ වෙලා නැහැ. මොකද මේ EB සංදිය පෙරනැඹුරු කරන්න තරම් වෝල්ටීයතාවයක් මේ තරංගයට ලබා දෙන්න බැරි වෙලා තියෙන මේ අවස්ථාවේදී. තාමත් මේ ට්‍රාන්සිස්ටර් එතකොට තියෙන්නේ කපාහැරි අවස්ථාවේ. මෙන්න මේ ගැටලුවට පිළියමක් ලෙස අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. පොදු විමෝචක වින්‍යාසය තියෙනවා. මෙතෙන්ට සංඥාව ලබා දෙන්න කලින් අපි දන්නවනේ VBE කාලයත් එක්ක ප්‍රස්ථාරය මම ගන්නවා V input එකත් එක්ක. කාලයත් එක්ක V input එක ඔය වගේ විචලනය වුණා. මම මේ V input එක කොහොම විචලනය වෙද්දී මෙයාට පොඩි උපක්‍රමයක් ලෙස මෙන්න මෙහෙම වෝල්ටීයතා වැඩිවීමක් ලබා දෙන එක VB කියලා කියනවා. එතකොට මේ දෙන්නගෙම එකතුව තමයි VBE ට දැනෙන්නේ. මොකද මෙයාගේ VB ප්‍රමාණයක් වැඩි වුණා. එතකොට මේ තරංගයේ මත මේ තරංගයේ අධිස්ථාපනය වෙනවා. එතකොට මේක අර VB ප්‍රමාණයකින් ඉස්සෙනවා. එතකොට මෙතන VB නම් මේ VB ප්‍රමාණයට VBත් එක්ක මේක අධිස්ථාපනය වෙලා තමයි ඊට දැනෙන්නේ. අන්න දැන් අපිට පේනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රේ කිසියම් ප්‍රමාණයකට මෙයා පෙර නැඹුරු වෙලා නේ VBE ටිකක් වැඩි වෙලා මේ ක්‍රියාවලිය නිසා VBE වැඩි වුණා. VBE වැඩි වෙච්ච නිසා IB යම් කිසි ප්‍රමාණයකින් ලැබෙනවා. එතකොට යම් කිසි ප්‍රමාණයක IB ලැබෙන නිසා ඔන්න IC දැන් ලැබෙනවා. ඒක ලැබෙන්නේ සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයට අනුව. සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයට අනුව දැන් ඔන්න ICත් ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සංදිය EB සංදිය දැන් යන්තමින් VB මගින් පෙරනැඹුරු කරලා තියෙනවා. එතකොට සංඥා විචලනය වෙනවා මෙතන.
ඊට අනුරූප IB ධාරා වෙනස් වෙනවා. ඊට අනුරූපව IC ධාරා වෙනස් වෙනවා. අපි මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී තත්වයේ නැත්නම් ක්‍රියාකාරී අවස්ථාවේ පවත්ව ගත්තොත් අපිට පුළුවන් මේක වර්ධක ක්‍රියාවලිය සිදු කරන්න. මම දැන් මේ ප්‍රස්ථාර දෙකක් අඳින්නම් මේ විදිහට. අපි දන්නවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය මේ විදිහට තියෙනවා. වක්‍ර දෙකක් අඳිනවා මම. අනිත් එක සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයත් එක්ක අඳින එක. කාලයත් එක්ක මේ අක්ෂය කාලය විදිහට ගන්නවා. ඒ කියන්නේ මෙතනින් ඉවරයි ප්‍රස්ථාර. මේ තියෙන ප්‍රස්ථාර දෙකක් ඇත්තටම. හරි. දැන් මෙහෙමයි මේක. අපි දන්නවනේ කාලයත් එක්ක VBE ප්‍රස්ථාරය. එන මේ වගේ එකක් නේ තිබුණේ. මෙන්න මේ ප්‍රස්ථාරය මම ගෙනල්ලා මෙතෙන්ට සම්බන්ධ කරනවා. අන්න ඒක තමයි මම මෙතන කාලාක්ෂයක් ඇඳීමේ අදහස. එතකොට මේ VB ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා මේ තියෙන ඒ අගය කියලා හිතන්න. මේ අගයේ දෙපස තරංගය විචලනය වෙනවා. එතකොට මීට අනුරූපව IB අගයක් තියෙනවා. දැන් මං කාලයත් එක්ක IB විචලනය වෙන්නේ කොහොමද කියලා බලනවා. t සමාන බිඳුවේදී VB මෙච්චරයි. ඊට අනුරූප IB මෙච්චරයි. එතකොට කාලය චුට්ටක් ගත වුණාට පස්සේ VB මෙතෙන්ට එනවා. එතකොට මීට අනුරූප IB ප්‍රමාණය මේ වගේ තැනකට එනවා. ඊළඟට නැවත බිඳුවට එනවා. මේ විවිධ කාල පරතරවලදීනේ අපි අඳින්නේ. එතකොට මේ තියෙන කාල පරතර මේ මෙතනිනුත් ඒ වගේම කාල පරතර අපි ගත්ත කියලා හිතන්න. එයano අපිට පේනවා මේ IB තරංගයේ කාලයත් එක්ක මේ විදිහටම සයිනාකාර විචලනයකට පත් වෙලා තියෙනවා. මොකද දැන් අපි සයිනාකාර තරංගයනේ ගත්තේ. ඒ නිසා මේක සයිනාකාර විචලනයක් තියෙනවා IB කාලයත් එක්ක. සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය ඔය විදිහට තියෙන්නේ. දැන් හිතන්න මේ IB ප්‍රමාණය අපි අර මේ VB අගේ යෙදීම නිසා මේ පතන VB නේ අගේ මේ VB අගේ යෙදීම නිසා අපි හිතමු මේක ක්‍රියාකාරී ප්‍රදේශය තුල පවත්වාගත කියලා. හරි. දැන් මේකත් එක්කම මම අඳින්නම් මේ විදිහෙන් ප්‍රස්ථාරයක්. මෙතන VBE නේ. කාලයත් එක්ක IB ප්‍රස්ථාරය මේ විදිහට එන්නේ. t සමාන බිඳුවේදී මේ අර සාමාන්‍ය අර මැදාගය විත මේ වගේ අගයන් දෙකක් වටා තමයි විචලනය වෙන්නේ කියලා. එතකොට කාලය බිඳුවක් වෙනකොට IB බිඳුවයි කාලය පොඩ්ඩක් වැඩි වුණාම IB පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට. ඒකට තරංග එන්න ඕනේ මෙහෙමනේ. ඔය වගේ. IC ගත්තාම මේ t සමාන බිඳුවේදී IB මෙච්චරයි ඊට අනුරූප IC මෙච්චරයි. t සමාන මෙන්න මේ මෙතන t සමාන මේ වගේ කාලයක් ගියාම ඊට අනුරූප IC මෙතන. නැවත සාමාන්‍ය ප්‍රමාණයට එනවා. ওই විදිහට IC සයිනාකාර විදිහට විචලනය වෙනවා. දැන් අපි මේක රේඛීය ප්‍රදේශ ක්‍රියාකාරී ප්‍රදේශය තුල පවත්වා ගන්න සහතික කරගන්න ඕනේ ට්‍රාන්සිස්ටර් එක. අන්න එහෙම වුණොත් තමයි මෙතන විචලනයට හරි ලස්සන විචලනයක් මෙතන එන්නේ. මොකද මේක රේඛීයයි. රේඛීය නිසා මේට සමාන විචලනයක් මෙතන ලබා ගන්න පුළුවන්. අපි මේ VB අගය කියන්නේ කිසියම් අගයක් දෙපස තමයි මේ තරංගයේ විචලනය. ඊට අනුරූප IB ධාරාවක් තිබෙත. ඒතර IB ධාරාව කිසියම් අගයක් දෙපැත්තට තමයි විචලනය වෙන්නේ. එතන මෙන්න මේ අගය කියලා පාදම ධාරාවේ සරල ධාරා මට්ටම. එතකොට මෙන්න මේ අගයට කියනවා මේ විචලනය වෙන තරංගයට අපි කියනවා පාදම ධාරාවේ ප්‍රත්‍යාවර්ත සංරචකය කියලා.
මේකට මම IB කියන්න. එතකොට මේ තියෙන්නේ IB. මෙන්න මේ ඊට අනුරූප සරල IC ධාරාවට කියනවා මේක සංග්‍රාහකනේ. ඒතර සංග්‍රාහක ධාරාවේ සරල ධාරා මට්ටම. ඒතර මේ විචලනය වෙන වෝල්ටීයතාවයට අපි කියන්නේ සංග්‍රාහක ධාරාවේ ප්‍රත්‍යාවර්ත සංරචකය කියලා. එතකොට මේ වර්ධක පරිපථයේදී පොදු විමෝචක වින්‍යාසයට තියෙන වර්ධකයේ මේ වර්ධකයේදී අපි මෙතනට උපක්‍රමයක් ලෙස මේ වගේ VB ප්‍රමාණයකින් විභවය වැඩි කළා. ඊට පස්සේ තමයි මෙතෙන්ට අර ප්‍රධාන තරංගය දුන්නේ. ඊළඟට අපි දන්නවා VCE සංදිය හොඳින් පසු නැඹුරු කරගන්න ඕනේ. ඒක සඳහා වෙනත් හිතමු බාහිර ප්‍රභේද පාවිච්චි කළා. ඒක මම VCC කියන්න. ඉතින් මෙතන විභවය බිඳුවයි කියලා. ඉතින් මේ විභවය බිඳුවයි කියන එක මට කෙටියෙන් නිරූපණය කරන්න පුළුවන්. සමහර තැන්වල එහෙම දක්වලා තියෙනවා. මේ කෝෂ දෙකක් භාවිතයෙන්නේ මම මේක කළේනේ. මම ඊළඟට පාවිච්චි කරනවා එක කෝෂයක් භාවිතේනුත්. ඊට කලින් මෙන්න මෙහෙම නිරූපණයකුත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. VE භූගත කරලා තියෙනවා. මෙතෙන්ට අපි හිතමු ප්‍රධාන තරංගය ලැබෙනවා. මේක VB ප්‍රමාණයකින් මේකත් භූගත කරලා තියෙනවා. මෙතෙන්ට දීලා තියෙනවා ධන VCC කියලා. මෙන්න මේ වගේත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තේරුමත් සම්බන්ධිත භාවය ආරක්ෂා වෙලා තියෙනවා. මේ තැන් දෙකේම විභවය බිඳුවයි කියන එකේ අදහස ඒකයි. ඒ වගේම මේක මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ප්‍රභවය මෙන්න මේ VB අගය කෙලින්ම මම මෙතන ධන VB කියලා දාන්න. ඒත් ප්‍රශ්නයක් නැහැනේ. මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය ධන VB. ඒක තමයි මේ ධන VB කියලා දාලා තියෙන්නේ. මේකම තමයි මෙතන තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. හැබැයි මේක අපි කරේ වෝල්ටීයතා ප්‍රභව දෙකක් මගින්. අපිට වෝල්ටීයතා ප්‍රභව එකක් මගින්ුත් මේක කරන්න පුළුවන්. දැන් පේනවා ඇති VCC කියන අගේ ටිකක් විශාල අගයක්. VB කියන්නේ පොඩි අගයක්. යනුව මේ VC ගෙන් යම් කිසි ප්‍රමාණයක් මෙයාට මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ සඳහා අපිට ප්‍රතිරෝධක පාවිච්චි කරන්න වෙනවා. මෙතන ධන VCC, මෙතන බිඳුවයි. මෙතන තමයි අර ඉන්පුට් එක දෙන්නේ. හිතන්න මෙතන RC කියලා ගත්තා, මෙතන RB කියලා ගත්තා. මේ තියෙන ප්‍රධාන අග්‍ර, මෙතන ප්‍රතිදානය, ප්‍රධානය සහ ප්‍රතිදානය අපිට ගන්න පුළුවන් ඒ අග්‍ර වලින්. මේ තියෙන්නේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් එක පරිපථයක්. දැන් මෙතන අපි දන්නවා IE මෙහෙම යනවා, IB මෙහෙට එනවා, IC මෙහෙට එනවා. දැනට මම මේ ප්‍රධානය සහ ප්‍රතිදානයේ අග්‍ර ගැන අමතක කරලා විස්තර කරන්න. මේ තියෙන මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් එක පරිපථයක්. අපිට මේකේ පේනවා මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය මොකද්ද අපි කිව්වේ? VBE. හරි VBE කියන්නේ මෙතන විභවය. ඒතර මෙතන විභවය ගත්තොත් මේ විභවාන්තරයට මේ විභවාන්තරය එකතු කරන්න ඕනේ. මෙතන විභවාන්තරය IR ගුණිතෙන් එනවනේ IBRB. ඒතර VBE ධන IBRB. ඒතර මෙතන විභවය ලැබෙනවා. ඒ විභවය VCC. මේක ප්‍රසිද්ධ ප්‍රතිඵලයක්. සාමාන්‍ය ට්‍රාන්සිස්ටර් ගැටලු විසඳද්දී මේ එක ආකාරයක පරිපථයක් පාවිච්චි කරන්න පුළුවන්. තවත් පරිපථවල මෙන්න මෙහෙමත් තියෙනවා. මේ වගේ තැනකිනුත් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා RE. එතකොට මේකට අනුව ගත්තොත් මෙතන බිඳුවයි, මෙතන විභවාන්තරය, මෙතන විභවාන්තරයට, මෙතන විභවාන්තරය සහ මේක එකතු වුණාම VCC හැදෙනවා. එතකොට අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මේ මාර්ගය ඔස්සේ යනකොට
IERE VBE ධන IBRB සමාන වෙනවා PCC ට. මේක එක ප්‍රතිඵලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ මාර්ගය ඔස්සේ ගියහමත් එහෙම ලිව්ව හැකිනේ. IERE ධන මෙතනට සාපේක්ෂව මෙතන VCE ධන මේ විභවාන්තරය ICRC ඒකත් VCC. මෙන්න මේ වගේ ප්‍රතිඵල පාවිච්චි කරන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් සම්බන්ධ ගැටලු විසඳද්දී. මේ තියෙන්නේ දෙවෙනි පරිපථය. මේ තියෙන තවත් පරිපථයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදිත් IC මෙහෙම IE මෙහෙම IB ඇතුළට. අපි හිතමු මෙතනින් එන ධාරාව I කියලා. එතන I ධාරාව කියනවා IB ප්‍රමාණයක් ඇතුළට ගියහම මේ සංදියෙන් මෙහාට යනවා I ඍණ IB ප්‍රමාණයක්. නමුත් ප්‍රායෝගික කටයුතුවලදී IB කියන එක බොහොම කුඩා ගයක් Iට සාපේක්ෂව. මොකද IB කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. අපි ලාක්ෂණික වක්‍රවෘද්ධිය සාකච්ඡා කරන IB කියන්නේ කුඩා ප්‍රමාණයේ ධාරාවක් ICටත් සාපේක්ෂව. IB කුඩා ප්‍රමාණයක්. I කියන්නේ යම්කිසි ප්‍රමාණවත් තරම් වන ධාරාවක්. ඒ නිසා I ඍණ IB කියන අගය බොහෝ දුරට Iටම සමාන වෙනවා. ඒ කියන්නේ අපි ඇතැම් ගණනය කිරීම වලදී මේ IB මෙහෙට යනවා කියලා නොසලකා මේ R1 R2 ප්‍රතිරෝධක වල අගය ගණනය කරන්න යම්කිසි උපක්‍රමයක් පාවිච්චි කරනවා. හිතන්න මම මේ කොටස මෙහෙම ඇඳලා කියලා. මෙතනට ඕම් 10ක් තියෙනවා. මෙතන ඕම් 20ක් තියෙනවා. මේ හරහා එනවා මිලි ඇම්පියර් 10ක්. මේ හරහා යනවා මයික්‍රෝ ඇම්පියර් 20ක්. එතකොට මේ හරහා යන ධාරාවම මිලි ඇම්පියර් 10ක් ලෙසම ගන්නවා. මේක ඊටා කුඩා ප්‍රමාණයකක් නිසා ඒක නොසලකා හැරලා. ඒ අනුව අපිට මේ හරහා තියෙන විභවාන්තර එක්ක ප්‍රතිරෝධකයක් ගණනය කරන්න තියෙනවා නම් එහෙම ඒ වගේ විවිධ ගණනය කිරීම අපිට සිදු කරන්න පුළුවන් මේ උපකල්පනය මත. මොකද මේ උපකල්පනය කරාට පස්සේ මෙතෙන්ට ධාරාවක් නොගියා කියලා උපකල්පනය කරොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිරෝධක දෙක තියෙන්නේ ශ්‍රේණිගත ආකාරයට. ඒතර ශ්‍රේණිගත ආකාරයට ප්‍රතිරෝධක විසඳන්න පුළුවන් ආකාර සහ විදි මගින් ගැටලු විසඳන්න පුළුවන්. දැන් අපි බලමු ඊටමත් සරල විදිහේ පොදු විමෝචක ආකාරයේ පවතින වර්ධක පරිපථයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා දැන් මේ විදිහට ට්‍රාන්සිස්ටර් එක තියෙනවා. මෙතන විභවයේ බිඳුව එහෙම නැත්නම් භූගත කරලා තියෙනවා කියලා ගන්න. එතකොට ප්‍රතිදානාග්‍රය මේක ප්‍රධානාග්‍රය මේක. මෙතන ප්‍රධානාග්‍ර දෙක ප්‍රතිදානාග්‍ර දෙක මේක. අපි දන්නවා මෙතනින් ගලන ධාරාව IB, මෙතනින් එන ධාරාව IE, මෙතෙන්ට එන ධාරාව IC. IB ධාරාව අපි මෙතනින් එනවා කියලා ගත්තා ඉස්සෙල්ලා ගණනය කිරීම වලදී. IC ධාරාවත් මේ සම්පූර්ණ හරහා එන්නේ IC ධාරාවමයි කියලා අපි උපකල්පනය කරලා තමයි අර පරිපථ සටහන නිර්මාණය කළේ. එතකොට ඒ IB වලට අදාළ මේ වෝල්ටීයතාව වලට අදාළ මේ නැඹුරු කිරීම සිද්ධ කරන්න අපි ප්‍රතිරෝධක පාවිච්චි කළා. මේ ප්‍රතිරෝධක වල අගයන් අපි ගණනය කරන්නේ මේ නැඹුරුතාවයේ පවතින පරිදි ඊට අදාළ ප්‍රතිරෝධක අගයන් අපි IB මත තීරණය කළා. IB කිසියම් අගයක් මත අපි තීරණය කරා. එහෙම තීරණය කරද්දී අපි උපකල්පනය කරා මෙතනින් IB වෙන කොහෙටවත් යන්නේ නැහැ මෙහෙට විතරයි යන්නේ කියලා. IB මෙහෙට යන්න බෑ කියලා අපි උපකල්පනය කරා. දැන් ප්‍රධාන අග්‍ර යටතේ වෙනත් උපකරණයකින් මොකක් හරි විද්‍යුත් සංඥාවක් ලැබුණොත් මේ දෙසට ධාරාව ගලා ගියොත් IB සම්පූර්ණයෙන්ම මේ හරහා පවතිනවා කියලා කියන්න බැරුව යනවා. අන්න ඒ සඳහා අපි උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ සඳහා
දාරිත්‍රකයක් පාවිච්චි කරනවා. මෙතන දාරිත්‍රකයක් හැදිලා තියෙන්නේ පාර විද්‍යුත් ද්‍රව්‍යකින්. පාර විද්‍යුත් ද්‍රව්‍යකින් හැදිලා තියෙන දාරිත්‍රකයක් තුලින් ධාරාවක් ගලා යන්නේ නැහැ. හැබැයි දාරිත්‍රකයට Q = CV අණු අපිට තර්ක කළොත් පේනවා මෙතන විභව විචලනයක් සිද්ධ වුණොත් ඊට අනුරූපව මේකේ ආරෝපණ ප්‍රේරණය වීමක් වෙලා ඊට සමානුපාතික විභවයක් මෙතන ඇති වෙනවා. කියන්නේ මෙතනින් අපි ප්‍රධාන විභවයට සමානුපාතික විභවයක් මෙයාට මේ ලක්ෂ්‍ය ඇති කරන්න පුළුවන් ධාරාවක් කිසිම ධාරාවක් මෙහෙට යන්නේ නැතුව. ඒ නිසා මෙතෙන්ට විමෝචක වර්ධකයක වර්ධක පරිපතයක ප්‍රධාන අග්‍රවලට අපි දාරිත්‍රකයක් පාවිච්චි කරනවා. ওই කතාවම මෙතෙන්ටත් අදාළයි. මෙතෙන්ටත් දාරිත්‍රකයක් පාවිච්චි කරනවා. ඒක C2 කියලා අපි තුමු. ප්‍රතිධාන අග්‍රවලට කිසිදු ධාරාවක් යන්නේ නැති වෙන්න මේ දාරිත්‍රකය සම්බන්ධ කරනවා. ඒතර මේ වගේ තැනකින් අවශ්‍ය අපිට භාරය සම්බන්ධ කරගන්න පුළුවන්. මේක තමයි ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරලා හදන්න පුළුවන් සරලම ආකාරයේ ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපතයක්. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ වර්ධක ක්‍රියාවලිය ප්‍රස්තාරිකව නිරූපණය කරන්න කියලා. මෙන්න මේ ට්‍රාන්සිස්ටරයට මෙන්න මේ අගයට අපි අර VB ප්‍රමාණයක් වැඩි කරලා තමයි මෙයාට ප්‍රධාන තරංගය දුන්නේ. නේ? එතකොට ප්‍රධාන තරංගය ගත්තොත් ඒක කාලයත් එක්ක මෙහෙම විචලනය වුණා. VBE කියන අගය ඒක අර VB ප්‍රමාණයක් වැඩි වෙලා දෙපසට සයිනාකාර විචලනය වුණා. එතකොට VBE මෙහෙම විචලනය වෙනවා නම් IB කොහොමද? දැන් මම ගන්න යන්නේ අවුට්පුට් එක කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. අපි දන්නවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය මේ විදිහට තියෙනවා. එතකොට මෙයා VBE කිසියම් ආකාරයකට මෙතන විචලනය වුණා. ඊට අනුරූපව කාලයත් එක්ක අපි කලින් ඇඳන් ප්‍රස්තාරයේ IB මෙහෙම විචලනය වුණා. IBත් මේ විදිහටම VB වැඩි වෙද්දී IB වැඩි වෙනවා. එතකොට මේ ආකාරයේ හැඩයක්ම නෙන්නේ. ඔය විදිහට ආව හැඩයක්. ඊළඟට IC එන්නේ කොහොමද කාලයත් එක්ක? එතකොට IC පිළිබඳව තීරණය ගන්න අපිට යන්න වෙනවා සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයට. IB IC අතර. එතකොට මේක අපි දන්නා ක්‍රියාකාරී ප්‍රදේශයේ පවතිනවා. IC ඊට ආවේ ඔය වගේ එකක්. IB වැඩි වෙද්දී ICත් වැඩි වෙනවා. කියන්නේ IB වැඩි වෙද්දී IC වැඩි වෙනවා කියන්නේ හැඩය මේ විදිහම තමයි. IB වැඩි වෙද්දී ICත් වැඩි වෙනවා. ඊළඟට වර්ධක පරිපතයකදී RC මේක RB ඔහොම මේක ධන VCC. එතකොට අපි දැක්කා මෙතන IC IB මේක IE මෙතන VCE. එතකොට මේ පාර දිගේ විභව අන්තරවල එකතුව VCC ට සමානයි කියලා ප්‍රතිඵලයක් අපි ගත්තානේ. VCC කියන්නේ VCE සහ ICRC මේ දෙක එකතුව. VCC කියන්නේ ප්‍රභවය. ඒ ප්‍රභවයේ වෝල්ටීයතාවයේ නියතයක්. ඊට සාපේක්ෂව C. E ලක්ෂ්‍ය විභවය බිඳුව නිසා මේ C ලක්ෂ්‍ය විභවය VCE කියලාම ගන්න පුළුවන්. ඕන VCE කියලා ගන්න පුළුවන්. මම VCE කියලා ගන්න. මේක VC ට සමානයිනේ. මොකද E ලක්ෂ්‍ය විභවය බිඳුවක් නිසා. කාලයත් එක්ක විචලනය වෙන එක බැලුවොත් RC කියන එක නියතකයක්. IC වැඩි වෙනකොට VCE කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ මේ විචලනයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ විචලනයක් තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහට. කියන්නේ ප්‍රස්ථාරයේ අංශක 180ක කලා වෙනසක් සහිතව තමයි ප්‍රස්ථාරය ලැබෙන්නේ VC. එතකොට ප්‍රධාන අග්‍රවලට කිසියම් තරංගයක් ලබා දුන්නොත් වර්ධනය වෙලා තරංගය ලැබෙන්නේ අංශක 180ක කලා වෙනසක් සහිතව. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ භාර රේඛාව පිළිබඳව.
බාර රේඛාව කියන්නේ ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රය සම්බන්ධව කරන අඳිනු ලබන රේඛාවක්. බාර රේඛාව ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රයත් එක්ක අඳින්නේ VCE ත් එක්ක IC. ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රය කොහොමද දෙන්නේ? ඔය විදියට නේද දෙන්නේ? මේ බාහිර රේඛාව නිර්මාණය කරන්න ප්‍රධාන ලක්ෂ දෙකක් අපි තෝරගන්නවා. මේක බාහිර රේඛාව කියන්නේ y සමාන mx ආකාරයේ රේඛාවක්. මම ගන්න මෙන්න මෙහෙම පරිපතය. එතකොට මට මේ පාර දිගේ අර සම්බන්ධය ලියන්න පුළුවන් නේ. මම VCE සහ IC අතර ප්‍රස්ථාරය අඳින්නේ. ඒ නිසා මට මේ මාර්ගය තෝරගන්න වෙනවා. එතකොට මට ලැබෙනවා ICRC ධන VCE කියන එක VCC ට සමානයි. මේ ප්‍රස්ථාරය නිර්මාණය කරද්දී අපි ලක්ෂ්‍ය දෙකක් ප්‍රධාන වශයෙන් තෝරගන්න ඕනේ. මම පළවෙනි ලක්ෂ්‍ය විදියට මේ රේඛා මත තියෙන ලක්ෂ්‍යකුත් අනිත් එක මේ අක්ෂය මත තියෙන ලක්ෂ්‍යකුත් ගන්නවා. මේ අක්ෂය මත ලක්ෂ්‍යයේ VCE බිඳුවයි. VCE බිඳුව වෙනකොට IC යගේ කීයද? VCE බිඳුව වෙනකොට IC යගේ කියන්නේ මෙයා බිඳුව වුණාම IC කියන්නේ VCC බෙදීම RC. VCC බෙදීම RC කියන අගය තමයි මෙතන තියෙන්නේ. මේ අගයට ලැබෙන්නේ IC බිඳුවක් වෙද්දී IC බිඳුවකදී මේ පදයේ බිඳුවයි. VCC කියන්නේ VCE. මේ ලක්ෂ්‍ය දෙක යා කරපුවාම අපිට ලැබෙනවා රේඛාවක්. මෙන්න මේ රේඛාවට තමයි අපි කියන්නේ භාර රේඛාව කියලා. ඊළඟට බලමු නිවාත ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රයේ භාර රේඛාව ඇඳ කියලා හිතන්න. එතකොට මේ ප්‍රස්ථාර ওই විදිහට විචලනය වෙනවනේ. නිවාත කියන අදහස කියන්නේ සංඥා ප්‍රදානයක් නැහැ කියන අදහස. නිවාත ලක්ෂ්‍ය කියන්නේ සංඥා ප්‍රදානයක් නැති අවස්ථාවේදී අපි දැක්කනේ ඉස්සෙල්ලා අර ප්‍රස්ථාර අඳිද්දී කාලයත් එක්ක VBE වගේ ප්‍රස්ථාරයක් ඇඳන්නේ අපි. VB ප්‍රමාණයක් වැඩි වෙලා තිබිලා මෙතන සයිනාකාර විචලනයක් තිබ්බා. ඒතර සංඥා ප්‍රධානයක් නැහැ කියන්නේ මේ සයිනාකාර තරංගේ නිර්මාණය වෙන විදියක් නැහැනේ. ඒ කියන්නේ මෙතන තියෙන වෝල්ටීයතාවය ගත්තොත් VBE. ඒතර සංඥා ප්‍රධානයක් නොමැති අවස්ථාවේදී මේකට තියන්න ඕනේ අගය. හරි. VC අගය. මෙතන අගය VC නේ. මෙන්න මේ VC අගය අපි සාමාන්‍යයෙන් තීරණය කරනවා VCC බෙදීම දෙකක් කියලා. මෙන්න මීට අනුරූප අගය IC ට අගයක් තියෙනවනේ. අපි හිතමු VCC කියන්නේ 12යි. එතකොට නිවාත ලක්ෂ්‍ය විදියට ලැබෙන්න ඕනේ. නිවාත ලක්ෂයේදී VCE අගය 6යි වෝල්ට්. නිවාත ලක්ෂයේදී VCE අගය අපි හිතමු මයික්‍රෝ ඇම්පියර් 30යි. එතකොට මීට අදාළ මේ වක්‍රයට අදාළ මේ වක්‍රය නිර්මාණය වෙන්නේ අපි හිතමු මයික්‍රෝ ඇම්පියර් 20කද විතර. එතකොට ඊට අදාළ IB යගේ 20ක්. එතකොට නිවාත ලක්ෂ්‍ය කියන්නේ අන්න එහෙම අදහසක්. සංඥා ප්‍රදානයක් නොමැති. හෙවත් නිවාත අවස්ථාවේදී මේක සුදුසු වගේ තමයි මේ ප්‍රධාන වෝල්ටීයතාවයෙන් අර්ධයක් වන ලෙස තැබීම. අනේ ඊට අදාළ වෝල්ටීයතාවයට කියන නිවාත වෝල්ටීයතාව. මේක නිවාත සංග්‍රහක ධාරාව. නිවාත ලක්ෂ්‍යයට අදාළ පාදම ධාරාව. මේක තමයි අපි එතකොට කිව්වේ Q වගේ ලක්ෂයක් ගත්තොත් මෙයාට මේ ලක්ෂයට තමයි කියන්න පුළුවන් නිවාත ලක්ෂය කියලා. ඊළඟට ට්‍රාන්සිස්ටර් එකක් ස්විචයක් ලෙස භාවිතා කිරීම තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් එකක් ගත්තාම අපිට මේ
සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය අපි දන්නවා පැවතුම් අවස්ථා තුනක් තියෙනවා. මේක කපාහැරි ප්‍රදේශය, මේක ක්‍රියාකාරී ප්‍රදේශය, එහෙම නැත්නම් සක්‍රීය ප්‍රදේශය, රේඛීය ප්‍රදේශය කියනවා. මේකට කියනවා සන්තෘප්ත ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයක් තුලත් අපිට හඳුන්වා ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම කපාහැරි ප්‍රදේශය කොහෙද තියෙන්නේ කියලා මේකේ. කපාහැරි ප්‍රදේශයේදී අපි දන්නවා IB කියන කෙනා බිඳුවට ආසන්නයි. IB බිඳුවට ආසන්නයි. IC එතකොට බිඳුවට ආසන්නයි. එතකොට IB බිඳුවට ආසන්න සහ එතකොට IC බිඳුවට ආසන්න වෙන ප්‍රදේශයේ තියෙන මෙන්න මේ වගේ ප්‍රදේශයක. මේක තමයි මේ ට්‍රාන්සිස්ටරයක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය තුල තියෙන කපාහැරි ප්‍රදේශය. ඊළඟට මේ වක්‍රය අඳිද්දී අපි අඳින්නේ නියත VCE අගයක් යටතේ. අපි හිතමු මෙන්න මේ වගේ නියත VCE අගයක් 5 වෝල්ට් විතර හිතමු. අන්නේ වෝල්ටීයතා අගයේදී නියත VCE අගයේදී IB විචලනය කරද්දී IC වැඩි වෙනවා. දැන් මේ වගේ තැනකදී කපාහැරි ප්‍රදේශය කියලා අපි දන්නවා. එතන මේ තියෙන කපාහැරි ප්‍රදේශයට අදාළ IB අගයක බිඳුවයි. ටිකින් ටික දැන් එක මයික්‍රෝ ඇම්පියර් 5යි 10යි මයික්‍රෝ ඇම්පියර් 20යි 30යි ඔය විදිහට වැඩි වෙනවා කියලා හිතන්න. එතකොට මේම IB අගය වැඩි වෙනකොට ඊට අදාළ IC අගයකුත් මෙතන තියෙනවා. අන්න තේරුම් ගන්න ඕනේ IB වැඩි වෙද්දී ICත් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂවලදී ට්‍රාන්සිස්ටරය හැසිරීලා තියෙන්නේ ක්‍රියාකාරී අවස්ථාවේදී. මොකද මේ ප්‍රදේශයේදී සන්තෘප්තයි. මේ ප්‍රදේශයේදී කපාහැරි, මේ ප්‍රදේශයේදී ට්‍රාන්සිස්ටරේ කපාහැරි අවස්ථාවේ තියෙනවා. IB වැඩි වෙද්දී IC රේඛීය විචලනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශය තුලදී ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශය තුල තියෙනවා. ඒතර ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී ප්‍රදේශය කියන්නේ මේ එක VCE යගයක්. තව තියෙන්න පුළුවන් ක්‍රියාකාරී ප්‍රදේශ. මෙතන 6 වෝල්ට් 7 වෝල්ට් ඔය වගේ ක්‍රියාකාරී ප්‍රදේශ පවතින්න පුළුවන්. ඒ වගේම ඊළඟට වැදගත්ම දේ තමයි සන්තෘප්ත ප්‍රදේශය. හිතන්න මේ වගේ වෝල්ට් දෙකක විතර අගයක් අපි හිතුවා කියලා. නියත VCE යගේ වෝල්ට් 2යි. අනේ වෝල්ට් දෙකක නියත VCE යගයකදී IB වැඩි කරගෙන යනකොට අපිට පේනවා ඔන්න ICත් වැඩි වෙනවා. මේට අදාළ වක්‍ර එකින් එකට මාරු වෙනවා. ඒ කියන්නේ IBත් වැඩි වෙනවා ටිකින් ටික. හැබැයි වැඩි වෙලා උපරිම IC අගයක් එනවා නේ. අන්න මේ තියෙන්නේ උපරිම IC අගය. අන්න ඊට පස්සේ IB වැඩි කරලා IC වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය මෙන්න මේ ප්‍රදේශයේදී මීට එහා වැඩි වෙන්නේ නැහැ ට්‍රාන්සිස්ටරය. ඒතකොට මේ ප්‍රදේශයේදී මීට අදාළ නම් මේකට නම් මෙන්න මේ වගේ තැනකදී. හරි. මේකට තමයි කියන්නේ අපි සන්තෘප්ත ප්‍රදේශය කියලා. මෙන්න මේ ප්‍රදේශයේදී ට්‍රාන්සිස්ටරය සන්තෘප්ත වෙනවා. මේකෙදී අපි දැනගන්න ඕනේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මම මේ උදාහරණයක් විදිහට වෝල්ට් 2 කියන අගය ගත්තේ. සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රාන්සිස්ටරයක මේ වගේ අගයක් ගත්තොත් සාමාන්‍යයෙන් 0.1ක් 0.2ක් විතර අගයක තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ අගයන් ගත්තේ සාමාන්‍ය ප්‍රායෝගික අවස්ථාවකදී 0.1ක් 0.2ක් වගේ අගයන් පවතිනවා මේ සන්තෘප්ත අවස්ථාවේදී VCE අගය. ඒ නිසා බොහෝ ගණනය කිරීම වලදී අපි VCE අගය සන්තෘප්ත අවස්ථාවේදී VCE අගය බිඳුවයි කියලා පාවිච්චි කරනවා. මේක බොහොම වැදගත් ප්‍රතිඵලයක්. බිඳුවට ආසන්නයි ඇත්තටම. නමුත් ගණනය කිරීම වලදී අපි කෙලින්ම VC බිඳුවයි කියලා පාවිච්චි කරනවා. එතකොට අපිට සිද්ධ වෙනවා ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් විදියට පාවිච්චි කරද්දී මේ ට්‍රාන්සිස්ටරේ ස්විච් එකක් ලෙස පාවිච්චි කරද්දී මෙතෙන්ට විභවයක් ලබා දෙනවා. කෙලින්ම ට්‍රාන්සිස්ටරය කපාහැරි සහ සන්තෘප්ත ප්‍රදේශවලට නැඹුරු කර ගන්න ඕනේ. එතකොට අපි හිතමු මෙතෙන්ට දුන්න තරංගයක් කාලයත් එක්ක විචලනය වෙනවා. වගේ.
5 වෝල්ට් 0.5 වෝල්ට් නැවත 5 වෝල්ට් ඔය විදිහට තරංගයේ විචලනය වෙන තරංගයක් දුන්නා කියලා අපි හිතමු. එතකොට ධන 5ක වෝල්ටීයතාවයක් මෙතෙන්ට ලැබුණට පස්සේ මෙයා පෙරනැඹුරුයි කෙලින්ම ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත අවස්ථාවට යනවා. හොඳින් මෙයා පෙරනැඹුරු වෙලා තියෙන්නේ. ප්‍රධාන ලාක්ෂණික වක්‍රයට අනුව මෙයා හොඳ VB යගයක් ලබා දුන්නාම මෙතෙන්ට 5ක විතර එයා හොඳ IB යගයක් ලබා දෙනවා. හොඳ IB යගයක් පවතිනවා කියන්නේ සංක්‍රමණික ලාක්ෂණික වක්‍රයට අනුව එයා සංතෘප්ත ප්‍රදේශය තුල තියෙනවා. ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත ප්‍රදේශයට ගන්න පුළුවන් මෙහෙම. නැවත බිඳුවක් කරපු ගමන් මේක කෙලිම කපා හැරි ප්‍රදේශයට එනවා. අන්න ඒ විදිහට ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්.